අපි අද යුරෝපා ඉතිහාසයට අදාළව උසස් පෙළට අදාළව සිතියමක් ලකුණු කරන්න යන්නේ. ඊට කලින් අපි යුරෝපයේ මේ විස්තර ටික පොඩ්ඩක් බලනවා. මොකද යුරෝපා සිතියමේ වලට තියෙන විභාගයට තියෙන සිතියමේ තියෙන සමහර ගංගා පොඩ්ඩක් බලන්න ඕන. ඒ ගංගා වල නම් හැම එකම ඔයාලට විභාගයට එන්නේ නැති වුණාට අපි ගැන පොඩි අවබෝධයක් තියාගන්න. මොකද විභාගයට උත්තරයක් ලියනකොට අපිට මේ ගංගා තියෙන තැන් එහෙම හරි වැදගත්. ඒ නිසා අපි ටික බලලා ඊට පස්සේ සිතියම ලකුණු කරන්න යමු. මේ යුරෝපා මහද්වීපය අපි දකින්න කොටස මේ තියෙන්නේ යුරෝපයට අයිති කොටස්. එතනින් එකක් තමයි මේ අයිබීරියානු අර්ධද්වීපය කියලා කියන කොටස. මේක හරි වැදගත් අයිබීරියානු අර්ධද්වීපය. මොකද ශ්‍රී ලංකා ඉතිහාසයේ මේක සෑහෙන වැදගත් වුණා. පෘතුගාලය ස්ථානගත වෙලා තියෙන මේ අයිබීරියානු අර්ධද්වීපී කොටසේ. මේ තියෙන පෘතුගාලය වලට මේක සිතියම බලා ගන්න පුළුවන්. මේ තියෙන පෘතුගාලය. ඒකම තියෙන ස්පාඤ්ඤය ලංකා ඉතිහාසයට අද බලපෑමක් නැහැ. නමුත් පෘතුගාලයේ බලපෑමක් තියෙනවා. ඒතර පෘතුගාලයේ හරහා ගලා යන පෘතුගාලය සහ ස්පාඤ්ඤයෙන් පටන් අරගෙන පෘතුගාලය හරහා ගලාගෙන ඇවිල්ලා මුහුදට වැටෙන ගංගාවක් තියෙනවා. ඒ ගංගාව පොඩ්ඩක් අපි දැනගෙන ඉන්න ඕන. මොකද්ද මේ ගංගාව කියලා? ඒ තමයි ටාගුස් නදිය කියලා කියන ගංගාව. මෙන්න මේ නදිය. මේ තියෙන ටාගුස් නදිය. එතකොට මේ ගංගාව මේ යුරෝපා ඉතිහාසයටත් එකම මේ පෘතුගාලයේ ස්පාඤ්ඤ ඉතිහාස වලටත් බලපාපු ගංගාවක්. අපි ඒ ගංගාව මෙන්න මේ ස්ථානයේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මුහුදට වැටෙන මෝදර කොටස. මෙතනින් තමයි ඒක මුහුදට එකතු වෙන්නේ. ටාගුස් කියන නදිය. අතර මේක යුරෝපා ශිෂ්ටාචාරයට බලපා ප්‍රමාණය වලට බලා ගන්න පුළුවන්. සමහරට මේකේ මේ අවට ප්‍රදේශ සාමාන්‍ය ජනාකීර්ණ ප්‍රදේශ තියෙනවා. ටිකක් දියුණු නගර ගුවන්තොටුපළක් ඇතුළු මේ ගංගා වාශ්‍රිත ප්‍රදේශවල තියෙන දේවල් මම මේ පෙන්වුවේ. වලට පෙන්වන්නේ ඒකේ ගුවන්තොටුපළ පෘතුගාලයේ මේ ස්ථානය. එතකොට මේ නදී මෝදර තමයි මේ ස්ථානගත වෙලා තියෙන. එකම කෘෂි බිම් රැසක් තියෙනවා. වාසස්ථාන තියෙනවා. මේ ගොඩක් ඒවා මේ ස්ථානයේ තියෙනවා. මේ කොළ පාට විවිධ වර්ණ වලින් කොටු වගේ පේන ගොඩක් ඒවා කෘෂි බිම්. එසේ නොවන ඒවාක් තියෙනවා නැත්නම් නැහැ. මේ සමහර තැන් කෘෂි බිම් නොවන තැනුත් ඇති. නමුත් වැඩි හරියක් තියෙන්නේ මේවායේ කෘෂි බිම්. විශාල ප්‍රමාණය මහා පරිමාණ කෘෂි බිම්. කුඩා ප්‍රමාණය නෙමෙයි. මේක පොඩ්ඩක් අපිට බැලුවොත් එහෙම පේන බලන්න පුළුවන්. විශාල කල් බැලුවොත් මේ විදිහට විශාල මහා පරිමාණ කෘෂි බිම් දකින්න හම්බ වෙනවා. මේ ආසන්නයෙන් යන මාර්ගයක් එක බැලුවම අපිට හිතා ගන්න පුළුවන් මේ කොයිතරම් විශාලද කියලා. තියෙන්නේ. දැවැන්ත කෘෂි බිමක්. ඒ වගේ විශාල වශයෙන් මේ ගංගාවට මේ මිනිසුන් භාවිත කරලා තියෙනවා තමන්ගේ ජීවනෝපාය සරි කරගන්න වගේම මේ පසු මුල් කාලේ ශිෂ්ටාචාර වලටත් මේක බලපාලා තියෙනවා. ඉන් පස්සේ අපි එතනින් එහාට යනකොට නැවත අපිට ගංගා කීපයක් හමු වෙනවා. ගංගා සහ කඳු වැටි කීපයක්. එකක් තමයි මෙන්න මේ ආසන්න ස්ථානයේ මුහුදරණ ගංගාවක් තියෙනවා. ඒ ගංගාවට කියන්නේ ඒ ගඟ ලකුණු කරන්න නම් එන්නේ නැහැ. මේ නමුත් ඒ ගඟට කියන නම අපි දැනගන්න ඕන. ඒ තමයි ඊබ්‍රෝ කියන නම. ඊබ්‍රෝ කියන නමින් හඳුන්වන ගංගාවක් මේ ආසන්නයේ මේ තියෙන මෙන්න මේ ආසන්නයේ තියෙනවා ඊබ්‍රෝ කියලා හඳුන්වන ගඟක්. ඒතර ඒකත් යම්කිසි ආකාරයකට යුරෝපා ඉතිහාසයට බලපෑමක් කරලා තියෙනවා. මොකද එතනින් එහාට තියෙනවා ඇල්පයින් කියන පිරනීස් කියන කඳු වැටිය. මේ තියෙන පිරනීස් කියන කඳු පන්තිය. ඒ කඳු පන්තිය ආශ්‍රිතව තමයි මේ තවත් ජල බාධකයක් වශයෙන් මේක තියෙන්නේ. ඒක මේ කඳු පන්තියෙන් පටන් අරගෙන ගලාගෙන මෙන්න මේ පැත්තට යන ගංගාවක් තියෙනවා වලට පේනවා ඇති. ලෝවා කියන ගංගාව, ලෝවාර් කියන ගංගාව මේ මම මේ කියන්නේ සිටියේ අපේ විභාගයේදී ලකුණු කරන්න නොවන ගංගා වුණාට මේ ගංගා වල ස්ථානගත වීම පිහිටීම යුරෝපා ඉතිහාසයට බලපාලා තියෙන නිසා අපිට ඒව ගැන අවබෝධයක් ලබා ගන්න වෙනවා. එතකොට මෙන්න මේ ස්ථානයෙන් තව ගංගාවක් තියෙනවා. මේ ස්ථානේ ඩෝඩෝනියා කියන ගංගාව. මෙන්න මේ ආසන්නයෙන් ගලාගෙන ප්‍රංශය පැත්තෙන් ගලාගෙන ගංගාවක්. ඩෝඩෝනියා කියන ගංගාව. මේකත් ඊටාම ප්‍රසිද්ධ ගංගාවක් යුරෝපයේ ගත්තාම. එතකොට ඒ ආශ්‍රිතව තියෙන මේ නාගරික ප්‍රදේශයේ මාල්ට පේනවා ඇති. මේ සමහර ඒවා ටිකක් ජනාකීර්ණ ටිකක් නෙමෙයි සැලකිය යුතු ජනාකීර්ණ භාවයක් තියෙන නාගර. ඉතින් මේ ගංගා ආශ්‍රිත තියෙන නාගරික ප්‍රදේශයක්.
ඒ දූපත් කොටස පවා සෑහෙන ජනාකීර්ණයි. මේ විදිහට ඒ ගංගාව ආශ්‍රිත ස්ථානයක් අපි දැක්කේ. ඒතර ඒ ගංගාවත් අපිට වැදගත්. ඊට පස්සේ මේ ගංගාවට පස්සේ අපිට හම්බ වෙනවා තව යුරෝපා ඉතිහාසයේ ලකුණු කරන්න එන ප්‍රධාන පෙළේ ගංගාවක්. ඒ තමයි මේ සෙන් නදිය කියන එක. සෙන් නදිය සාමාන්‍යයෙන් විභාගයේදී ලකුණු කරන්න එන එකක්. මොකද මේ යුරෝපා ඉතිහාසය ගැන කතා කරනකොට ඒ නදිය බොහෝ අවස්ථාවල යුරෝපා ඉතිහාසයට බලපෑම් කරලා තියෙන නදියක්. මෙන්න මේ ස්ථානික ගලා බසින මේ තියෙන ගංගාව. මෙන්න මෙතන තියෙන ගංගාව සෙන් නදිය. ඒකත් අර වගේම තමයි ඒ ආශ්‍රිතව සෑහෙන නාගරික ජනාවාස තියෙනවා. එතකොට ඒ ජනාවාස පිහිටන්න හේතුව තමයි මේ ගංගාව ආශ්‍රිත ප්‍රදේශය අතිශයම වැදගත් වීම නිසා. ඒ කියන්නේ ඒ තරම් වැදගත්කමක් මේ ගංගාවට ලැබිලා තියෙනවා ඉතිහාසයේ. මේ තියෙන ගංගාව ආශ්‍රිත ප්‍රදේශය. මේ ආශ්‍රිත නිදි කිරීම සහ ජනාවාස වලට බලා ගන්න පුළුවන්. ඒතර ඒක වැදගත් ස්ථානයක්. ඒ වගේම නාගරික සහ විවිධ කර්මාන්ත වගේ දේවල් පැතිරී තියෙන ප්‍රදේශයක්. බැලුමට පේනවා වලට පැහැදිලිව ඒ ස්වභාවය. එතකොට ඒ ගංගාව එතන වැදගත්කමක් තියෙනවා සේන් නදිය කියන එක. සේන් නදියට පස්සේ අපිට නැවත හම්බ වෙනවා රයින් නදිය. රයින් නදියත් යුරෝපා ඉතිහාසයේ නිතර කතා කරන ගංගාවක්. මොකද රයින් නදියත් සේන් නදිය වගේම යුරෝපා ඉතිහාසයට ලොකු බලපෑමක් කරලා තියෙනවා. විශාල බලපෑමක් කරලා තියෙනවා. එතකොට රයින් නදිය මුහුදට එකතු වෙන්නේ මෙන්න මේ ආශ්‍රිත ප්‍රදේශයෙන්. මෙන්න මේ ආසන්න ප්‍රදේශයෙන් තමයි මුහුදට එකතු වෙන්නේ. අපි ඒකත් බලමු. මේ තියෙන්නේ මෙන්න මේ තියෙන රයින් නදිය. තියෙන්නේ ඒ ගංගාව. මේ මුහුදට කොටස ඊටාම ජනාකීර්ණ ප්‍රදේශ වෙලා තියෙන ඒවා අතීතයේ ඉඳලම වැදගත්කමක් තිබුණු නිසා මේ ප්‍රදේශවලත් විශාල වශයෙන් ජනාවාස සහ විවිධ කර්මාන්තයෙන් පැතිරලා තියෙනවා පේනවා. සුළු ප්‍රමාණයක් නෙවෙයි විශාල ප්‍රමාණයක් කර්මාන්ත සහ ජනාවාස කියන වර්ග දෙකම මේ ආශ්‍රිතව පැතිර ගිහිලා තියෙනවා. ඒ නිසා මේකෙත් ඒ විශාල වැදගත්කමක් තියෙන ප්‍රදේශයක් මේ ගංගාව දෙපැත්ත තියෙන භූමියත්. මේ කෘෂි බිම් වගේම කෘෂි බිම් වලට අමතරව ජනාවාස විශාල ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයක් මේ ප්‍රදේශවල ස්ථානගත වෙලා තියෙනවා. ඒතර ඒ අපි දැක්කේ රයින් කියන ගඟ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ. රයින් නදිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ මේ තියෙන්නේ. මෙතන රයින් නදිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ. ඊට පස්සේ අපි තවදුරටත් යනකොට ඇල්බා නදිය සහ තවත් ගංගාවන් කීපයක් අපිට හමු වෙනවා. නමුත් ඒ ඔක්කොම අපි ලකුණු කරන්න යන්නේ නැහැ. ඇල්බා නදිය තමයි මේ මෙතන අපි දකින කොටසේ තියෙන ඇල්බා කියන නදිය. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා තව ගංගාවක්. ඒකට කියන්නේ ඔඩ්රා කියලා. ඔඩ්රා කියන ගංගාව. ඒ ගංගාවත් ලකුණු කරන්නේ නැහැ. ඊට පස්සේ විස්ටා කියන ගංගාව මෙන්න මේ හරියෙන් මුහුදට එකතු වෙනවා. විස්ටා කියන නදිය. ඒ විදිහට ගංගා කීපයක් එකතු වෙනවා. ඒතර ඉන් පස්සේ අපි මේ පැත්තට එනකොට ඉතාලිය පැත්තට එනකොට මේ පෝ නදිය කියන එක මෙතන වැදගත්. මෙන්න මේ පැත්තෙන් ගලාගෙන ගිහලා මේ එකතු වෙන මෙන්න මේ ගංගාව පෝ නදිය කියලා මේකට කියන්නේ. එතකොට පෝ නදියට පහලින් යුරෝපයේ මේ ඉතාලියේ මැද තියෙනවා මේ තව සුප්‍රසිද්ධ ගංගාවක්. ඒ තමයි ටයිබර් නදිය කියන එක. ටයිබර් නදිය අතිශයින්ම වැදගත් වුණා මේ රෝම ශිෂ්ටාචාර බිහිවීමේදී. මොකද රෝමේ ස්ථානගත වෙලා තියෙන මේ ටයිබර් නදිය ආශ්‍රිතව. මේ තින්නේ රෝම නගරය සහ ඒ ආශ්‍රිතව ගලායන ටයිබර් නදිය වලට පේනවා. ඉතින් මේ තින්නේ ටයිබර් කියන නදිය. එතකොට ඒ ටයිබර් නදිය ආශ්‍රිතව තමයි මේ රෝම නගරයේ ස්ථානගත වෙලා තියෙන්නේ වගේම උන්ගේ ශිෂ්ටාචාරයේ මුල් බිම් ඔක්කොම තියෙන්නේ මේ ටයිබර් නදියත් එක්ක. උන්ගේ ප්‍රවාහන කටයුතු ඒ හැම දෙයක්ම මේ ටයිබර් නදියත් එක්ක විශාල සම්බන්ධයක් තියෙනවා. මෙතින් ටයිබර් නදිය මෝදර ඒ ආශ්‍රිත විශාල ජනාවාස ප්‍රමාණයක් වට පේන ජනාවාස වලට වඩා මේවා බොහෝ විට ව්‍යාපාරික ප්‍රදේශ කර්මාන්තපුර වගේ දේවල් ඒවා විශාල වශයෙන් මේ එකම මේ උගේ තියෙන යාත්‍රා අංගන ඒවා මේ දෙපැත්තෙම තියෙනවා මේ පැත්තෙත් තියෙනවා සමහර දේවල් පෞද්ගලිකව වුණ භාවිත කරන දේවල් ඒ කියන්නේ ඒ තියෙනවා යාළගේ අපේ රටේ තියෙන ඒ කියන්නේ උන්ගේ සුඛෝභෝගී ජීවිත ගත කරන භූමියක් අය මේ වගේ අධිවේගී සහ සුඛෝභෝගී යාත්‍රා භාවිත කරනවා තමන්ගේ ගමන් කිරීම සඳහා ගමනාගමන කටයුතු සඳහා. එතකොට ඒ වගේ ස්ථානයක් තමයි මේ දකින්නේ. දැන් ඒ නදියත් ඉතිහාසයට ඉතාම වැදගත්කමක් තියෙනවා. පෝ නදියට පස්සේ මේ ටයිබර් කියන නදිය. ඒකම ඊට අමතරව තව තියෙනවා යුරෝපයේ අපිට කතා කරන්න පුළුවන් ගංගා කීපයක්. ඒ තමයි එකක් තමයි මේ ඩැනියුබ් කියන නදිය. ඩැනියුබ් නදියත් ඒ වගේම කතා බහට ලක් වුණු නදියක්. මෙන්න මේ ස්ථානයේ තියෙන ඩැනියුබ් නදිය. මෙතින් ඩැනියුබ් නදිය.
තියෙන්නේ ඩැනියුබ් නදිය. මෙන්න මේ ස්ථානයේ තමයි මුහුදට එකතු වෙන්නේ ඒක. එතකොට ඩැනියුබ් නදියත් ග්‍රීක රෝම ශිෂ්ටාචාර වලට සම්බන්ධ ඉතිහාසයට සම්බන්ධ මේ ගංගාවක් ඩැනියුබ් නදිය කියන්නේ. මේ තියෙන ඩැනියුබ් නදිය. ඒ කොටස් වලට දෙකට බෙදිලා දෙකට මේටත් වැඩි කොටසකට බෙදිලා මේ විදිහට ගලාගෙන එලා මුහුදට එකතු වෙනවා. ඩැනියුබ්. මේක සැලකිය යුතු විශාල ගංගාවක්. ඉතින් ඩැනියුබ් නදිය. ඒ නදිය එක කොටසක් තවත් ස්ථානකින් මේක මුහුදට යනවා. එතකොට ඔය ගංගාව වැදගත්කමක් තියෙනවා. ඒ විදිහට අපිට මේ යුරෝපා ඉතිහාසයේ කතා කරන ගංගා කිහිපයක් ප්‍රධාන ගංගා කිහිප විතර මම මේ පෙන්නුවේ. ඊට අමතරව තියෙනවා මේ නිප කියන ගංගාව. ඒ කියන්නේ කළු මුහුදත් එක්ක සම්බන්ධ මෙන්න මේ ස්ථානයේ මුහුදට මේ තියෙන නිප කියන ගංගාව. ඒක මෙන්න මේ ස්ථානයෙන් ගලාගෙන ඇවිල්ලා මුහුදට එකතු වෙන ඩෝන් කියන ගංගාව සහ එතනින් එහාට තියෙනවා වෝල්ගා නදිය. වෝල්ගා නදියත් සෑහෙන මේ ප්‍රසිද්ධ එකක්. ඒක මේ මෙතන තියෙන කැස්පියන් මුහුදට තමයි එකතු වෙන්නේ. මේ තියෙන වෝල්ගා නදිය. වෝල්ගා නදිය සාමාන්‍යයෙන් සාහිත්‍යයට පාදක වෙච්ච ගංගාවක්. සාහිත්‍ය නිර්මාණ වලටත් පාදක වෙලා තියෙන මේ තියෙන වෝල්ගා නදිය. මෙතන වෝල්ගා නදිය. ඒක විශාල ඩෙල්ටාවන් ප්‍රමාණයක් නිර්මාණය කළා තමයි මුහුදට එකතු වෙන්නේ. කැස්පියන් මුහුදට. එතකොට ඔය මම කිව්වේ මේ අපිට වැදගත් වෙන ප්‍රධාන ගංගා ටිකක්. ඉතින් ඒ ගංගා සියල්ල වල ලකුණු කරන්න නොආවට මේ ගංගා තියෙන තැන් ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. උත්තර ලියනකොට අපි මේවා දැනගෙන ඉන්න ඕනේ. හරි, එහෙනම් අපි සිතියම ලකුණු කරමු. සිතියමේ තියෙන ස්ථාන ටික අරගෙන අපි අත්‍යවශ්‍ය වැදගත් ස්ථාන ටිකක් ඊළඟට ලකුණු කරමු යුරෝපා සිතියමේ. අපි මේ දකින්නේ යුරෝපයේ වලට නියමිත සිතියම. අපි මේක ස්ථාන කිහිපය අඳුරගත්ත ස්ථාන ටික අපි ලකුණු කරගෙන යන් ගංගා ටික එහෙම ලකුණු කරගෙන යන්. අත්‍යවශ්‍ය ගංගා ටික ලකුණු කරමු අපි මුලින්. ඒ කියන්නේ ප්‍රධාන ගංගා ටික පමණක්. මොකද සෙසු ගංගා ලකුණු කිරීම ප්‍රතිඵලයක් නැති නිසා අපිට ඒක දැනට අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය ගංගා ටික පමණක් අපි දැනට ලකුණු කරමු. මෙන්න මේ ස්ථානයේ තියෙන ටාගුස් නදිය මම මුලින්ම ලකුණු කරනවා. ටාගුස් නදිය. මෙතින් ටාගුස් නදිය මේ මැද තියෙන ගංගාව. ටාගුස්. යුරෝපයේ ගංගා ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා ළමයින්ට මම දන්නවා දරුවන්ට තියෙනවා. මොකද මේ ගංගා සියල්ලම එයාලට අවබෝධයක් නැහැ මේ ගංගා මොනවද කියලා. තියෙන තැන් එහෙම සමහර තැන් වල නම් කිව්වට අපි ඒවා දන්නේ නැහැ. ඒ නිසා මේ නම් ටික පොඩ්ඩක් බලා ගන්න එක ඔයාලට වටිනවා. එතකොට ඊළඟට අපිට ලකුණු කරන්න එන ගංගාවක් තමයි මෙතන එහාට ගියාම මේ එතන ගංගා කීපයක්ම තියෙනවා. අපි ඒවා හැම එකම ලකුණු කරන්නේ නැහැ කියලා කිව්වා. මේ ඩෝඩෝනියා ගංගාව අපි ලකුණු කරමු. මෙන්න මේ ස්ථානේ තියෙන්නේ. ඩෝඩෝනියා කියන ගංගාව. මෙතන මේ ගංගාව. ඉන් පස්සේ අපිට හම්බ වෙනවා තව ටිකක් එහාට යනකොට යුරෝපා සිතියමේ ඉදිරියට යනකොට අපිට හම්බ වෙනවා සේන් නදිය. මේ තියෙන සේන් නදිය කෙටි වුණාට ඉතිහාසයට සෑහෙන බලපෑමක් කරපු නදියක් සේන් නදිය කියලා කියන්නේ. ඊළඟට මෙතන තියෙනවා රයින් නදියත් අපි මේ දෙක ලකුණු කරලා එමු. මෙතින් සේන් නදිය. පාකිස්තානික නම ලියනකොට සෑහෙන සැලකිලිමත් වෙන්න. මොකද කොයි ගඟද කියලා හරියට පැහැදිලිව පේන්නේ නැති වුණොත් අපිට පාඩුවක් වෙනවා. දැන් මෙතන පැහැදිලිව පේන නිසා මම ඒක තිබ්බේ. නැත්නම් මේක මේ පැත්තේ ලිව්වත් ගැටලුවක් නැහැ. ඊළඟ අපි දකින්නේ මේ රයින් නදිය. අපි ඒක වෙනත් ක්‍රමයකට ලකුණු කරමු. ගංගාවත් එක්ක යන රේඛාවක් එක අපි ලකුණු කරමු මේක. රයින් නදිය. එතකොට රයින් නදියත් එක්කම මේ තව විශේෂයෙන් කියන ගංගාවක් තියෙනවා. ඒ ආසන්නයෙන්ම ආරම්භිලා මේ මුහුදට ගලා යන රොන් කියන නමින් හඳුන්වන නදියක් තියෙනවා. දැන් මේක ඒ සිතියමේ දාලා නැහැ. මෙන්න මේ හරියෙන් තියෙනවා ගංගාව ක්‍රොන් නදිය කියලා එකට කියන්නේ. ඒ නදියත් සාමාන්‍යයෙන් ඉතිහාසයට බලපෑමක් කරපු නදියක්. මේ හරියෙන් තියෙන ගංගාව. අපි ලෝක සිතියමේ ඉතිහාසයේ සිතියමේ තවත් එකක් අපි අරගෙන බලමු වෙනසක් තියෙන සිතිය. මොකද එතකොට අපිට මේක හොඳට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ ඊළඟට අපි දකින්නේ ටයිබර් කියන නදිය. මේක ටයිබර්.
මෙතින් ටයිප් ගන්න දිය. ඒකත් ඉතිහාස සෑහෙන බලපෑම් කරපු ගංගාවක්. ඉන් පස්සේ අපි දකිනවා තව ගංගා කීපයක්ම. ඒකත් තමයි මෙන්න මේ ස්ථානයේ තියෙන ප්‍රධාන ගංගාවක්. ඒ තමයි මේ ඩැනියුබ් කියන නදිය. මෙතින් ඩැනියුබ් නදිය. ඩැනියුබ් නදිය මෙතන. ඉන් පස්සේ ඩැනියුබ් නදියට අමතරව අපි තව ගංගා කීපයක් මෙන්න මේ ස්ථානවල දකිනවා. කළු මුහුදත් එක්ක සම්බන්ධ නදී කීපයක්. ඒ ගංගා දෙකත් අපි ලකුණු කරමු. එකක් තමයි මේ නිප නදිය කියන එක. මෙතන තියෙන නිප නදිය කියන එක. නිප ගංගාව. සහ මෙතන තියෙනවා ඩෝන් නදිය කියන එක. ඩෝන් නදිය, වෝල්ගා නදිය එහෙම මේකේ නැහැ. tapi ඔය තමයි එතකොට අපි ප්‍රධාන ගංගා ටික ලකුණු කරේ. මේවා අතිශයින් වැදගත් වලට යුරෝපා ඉතිහාසය ඉගෙන ගන්නකොට මේ ගංගා ටික අනිවාර්යෙන් අඳුරගෙන ඉන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය එකක්. එතකොට මේ ගංගා වලට අමතරව අපි තව ස්ථාන කිහිපයක් අපි ඊළඟ සිතියන් අභ්‍යාසයේ ලකුණු කරමු. දැනට මේ සිතියම. එතකොට මම මේ සිතියම ඔයාලට මේ එකම මම මේ ගැන මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මේ ලින්ක් එකෙන් ඔයාලට මේ සිතියමේ PDF එකක් ගන්න ඉඩකඩ හදලා දෙන්න. ඒකත් අරගෙන ඔයාලට අභ්‍යාසිකුත් කරන්න හැකියාව තියෙනවා. අපි එහෙනම් ඊළඟට නැවත වතාවක් යුරෝපයේ තියෙන වෙනත් ඓතිහාසික ස්ථාන ටිකක් ගැන සිතියමක් ලකුණු කරන්න හමු වෙමු.